15ක් කියලා කියන දිශාව සම්ප්‍රයුක්ත වෙන ආර්ගිත 11.4 11 ගාන තමයි. මානසික වෙන මේ බල පද්ධතියේ සම්ප්‍රයුක්ත දිශාව සොයන්න බෑ. සම්ප්‍රයුක්තය දිශාව සොයන්න. එසේ අපි ත්‍රිකෝණමිතිය අර දීපු ටියුට් එකේ ගණන් ටිකක් තියෙනවා අපි ඒක හැදුවෙම නැහැ. ඒක ගණන් කීපයක් හදන්න දෙන්න. ඉක්මනින් මේ ගාන මට හදලා දෙන්න බෑ. අපි මේ මාසෙ පුතේ ලබන සතියේ මේක දෛශික අංකන වලට මම එනවා. දෛශික අංකන ආපුවාම දැන් අපි දෛශික සම්ප්‍රයුක්තය කරා අද දෛශික විභේදනය කරා. ලබන සතියේ මේක අභ්‍යාසයට සාකච්ඡා කරන්න තියෙන්නේ. ලබන සතියේ දෛශික අංකනේ කොටස තීර කරලා ඊළඟ සතියේ කරපුවාම දෛශික කොටස අවසන්. ඊට පස්සේ අපි මිනුපකරණ කියන කොටසට තමයි ඊළඟට එන්නේ. ඉක්මනින් විභේදනය කරලා දෙන්න බාර මට මේක. මෙයාගේ x සහ y සංරක්ෂක දෙක මට ආරම්භ දෙන්න බෑ. ඉතා ඉක්මනින්. මං අහන කෙනා උත්තරේ කියන්න ඕනේ. දැන් මං කෙනෙක්ගෙන් අහනවා තව පොඩි වෙලාවකින් උත්තර කියන්න බෑ. මං හදන්න. ඉන්නවා පසින්දු වර්ණා සෙනුර දුලක්ෂී වියංගා ප්‍රභානි දුලාංජලි ඒෂාන් පුතිවා පහුගිය දවස්වල ඔන්ලයින් එකේ හිටියේ නෑ නේද? දැන් සිග්නල් තත්ත්වය හරියද? අවිෂා හිටියන කලින් නිකුන් සංදීපනී ශීත හිමාංශ සඳුනි සඳරුවන් සමුද්‍ර
බලන්න විභේදනේ මේ දිශාවට අපි විභේදනය කරා. බලන්න මෙහාට තියෙන බල හතර මෙහාට 6යි මූල 3යි cos 3යි. එතන ගෙනවා 4යි cos 8යි. එයාම මූල 2යි cos 8යි. මූල 2යි cos 8යි. ආපස්සට තියෙනවා මෙහා ඍණ 1යි දින 2යි මූල 2යි cos 45යි මෙහා එනවා මූල 2යි cos 45යි. සිරස්තු වේදනය ගත්තොත් උඩට තියෙනවා 4යි. මෙයා මේ දෙකම 4යි sin 60. 6යි මූල 3යි sin 30. මෙයා 2යි මූල 2යි sin 60. දෙකයි මූල 2යි sin 60. දාන 2යි මූල 2යි sin 60. ආපස්සට තියෙනවා එන්න මෙයා. වෙන 3යි මූල 3යි. මෙයා මූල 2යි sin 60. මෙයා මූල 2යි sin 60. බලන්න දැන් මෙයා මාක් සුන්දර පා මොකක්ද දාන්න කියලා බලන්න. මෙයා 4 එකක් කියපුවා 3යි. 6යි මූල 3යි cos 30 ආපෞත් වෙන මොනවත් බෑනේ මෙතන. ඒ නිසා එයා අපි එහෙම ලියා ගන්න. 6යි මූල 3යි cos 30. 4යි cos 8ත් එහෙම ලියා ගමු. මෙයා 2යි මූල 2යි cos 45යි මෙන්න මෙයා කැපෙනවා. 2යි මූල 2යි cos 45. 6යි මූල 3යි cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. 4යි cos 8 කියන්නේ භාගය. 2යි මූල 2යි cos 45 කියන්නේ 1යි. මෙයා 3යි මෙයා මූල 3යි 3යි. මෙතනින් දෙක බෙදුනහම 3යි. මෙයා එන්නේ 3 වාරයක් 3. දාන 2යි.
මේ දෙකට කැපෙනවා දෙකයි. මූල දෙකම මෙයා රින දෙකයි. එන අපිට මෙයා 3යි මෙයා 9යි උත්තරේ ඉන්නේ මෙයා 12යි නෙට. මෙන්න x වලා කියන 12යි. බලන්න y මෙයා 4 එහෙම තියමු. මේ sin 60යි මෙයා සුළු වෙන්නේ නැහැ. 4යි sin 60යි. 6යි මූල 3යි sin. අන්න එතන පුතේ පොඩ්ඩක් කරදලා 4යි sin 60යි 6යි මූල 3යි sin 30යි නේද? sin 30යි. මෙයා මූල 2යි sin 45යි මූල 2යි sin 45 ඍණ 2යි මූල 2යි sin 45. එයාට දර 2යි මූල 2 යනවා. මේ පද කැපුණා. මෙයා 3යි. 4 sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. 6යි මූල 3යි sin 30 කියන්නේ භාගය. 3යි මූල. මෙයා 4 මෙයා 2යි මූල 3. මෙයා 3යි මූල 3යි මේ 3යි මූල 3යි කැපෙනවා. එහෙනම් y එන්නේ 4 දර 2යි මූල 3. දැන් මෙයා අපිට එකතු කරන්න බෑ. එකතු කරනවා නම් පුළුවන් මූල 3ට දාන්න ඕන 1.7යි 3යි 2. මෙයා 1.7යි 3යි 2 දාලා දෙකෙන් ගුණ කරලා තනියාගෙන ගන්න. මොනවයි? දැන් සම්ප්‍රේක්ෂ වෙනා x වර්ග ගන්නවා. tan alpha y within x. සුළු කරලා දාන්න පුළුවන් නේද? ඔන්න පොතේ ඉතා හොඳ මට්ටමේ සුළු කිරීමක් තියෙනවා. දැන් ওই මට්ටමේ ගණන් සුළු කරගන්න පුළුවන් නම් උසස් පොළ ඕන ගණන් සුළු කරගන්න පුළුවන්. දැන් ওই මට්ටමට එනවනම් පොතේ අන්න අපි AB මට්ටමට ඇවිල්ලා තියෙනවා. මේ කාලේ ওই මට්ටමේ ගණන් කොහොම සුළු කරලා අවසාන උත්තරයක් දක්වා එන්න පුළුවන් නම් ඒ කියන්නේ අපිට A හා B ගන්න හොඳම මට්ටම ඇවිල්ලා තියෙනවා. ඉතින් කෙනෙකුට ඒක ඉන්න බැර නම් එකකින් අදහස් වෙන්නේ නැහැ AB ගන්න බෑ කියලා. අපි එතනට අපේ සුළු කිරීම හදාගත්තා. පැහැදිලි බාහනකින් පද ලියනකොට අමතක වෙලා sin 30 cos 30 මාරු වෙලා ඉතින් පොඩි අඩපාඩු වෙනවා. ඒක තමයි අපිට ගණන් හදපුවා. උදේ ඉඳන් ගණන් ගොඩාක් හදුවා. ඊළඟට ගෙදරදී හදන්න ගන්න අභ්‍යාස මාලාවක් මම දෙනවා. එතන තියෙනවා ගණන් 8ක් තියෙනවා. බලපද්ධති 8ක්. අද උදේ තමයි මම හිතුවා බලපද්ධති 5ක් හරි 6ක් හරි. ඒ ප්‍රමාණය අපිට විශ්ලේෂණය කරගන්න පුළුවන් නම් කිසි ගැටලුවක් නැහැ. මට අවසාන උත්තරය කියන්න බෑ. අපේ සමගප්තේ සාමාන්‍ය පරිදි රට නියුක්ත කරුත් අඟහරුවාදම ඊළඟ සෙක්ෂන් ටිකේ ඩියුට් ටික දෙන්න හිටිය තියන් ඉන්නේ. ඊළඟට අපිට තියෙනවා මේ මිනුපකරණ සම්බන්ධ තීරි සෙට් එක. ඒක ඩියුට් දෙකක් තුනක් තියෙනවා දෙන්න. ඩියුට් දෙකක් දැන් නම්ලත් එක තියෙනවා. දෙය ගන්න බැරුණා ඒවා. ලබන සතිය අඟහරුවාද උදේ එහෙම රට ලබන සමුද උදේ අරිනවා නම් අඟහරුවාද උදේ වරුවේ මම 8 සිට 8:00 ඉඳන් 12 දක්වා කුරුණෑගල පේරාදෙණිය ආයතනයේ දෙන්නේ ඉන්නේ. ඉදාට කවුරු එන කෙනෙකුට දෙයක් කියලා දෙන්නත් පුළුවන්. මහේශ්වරලා පන්ති කට්ටියට අඟහරුවාද එකෙන් පස්සේ තමයි දෙන්නේ හිටියන් ඉන්නේ. උගක් වෙලාට මාත් වෙනවා. ඒක මගේ මොනවාරි බෙර්දියව ලහ ගන්නත් පුළුවන්. බලමු මොකද වෙන්නේ කියලා ලබන සතිය තත්ත්වේ.
ලබන සතියේ ටියුට් එක නොදුන්නත් අපිට මේ තව සතියකට මේකට අපි ටියුට් තියෙනවා ඊළඟ පස්සේ කොටසක් තමයි ඕනේ. ඒ කලින් දීපු නිසා තමයි පුතේ අපිට ටියුට් ප්‍රශ්නයක් උන්නේ නැත්තේ. දැන් ගණන් ටික ඕලා ගාව තියෙනවනේ මත් දැන් දුර කල්පනා කරලා වැඩක් කරන නිසා ඉතින් කිසිම ලේසියකින් අපහසුතාවයකටපත් වෙන්නේ නැහැ. මම කලින් ටියුට් එක ගන්න ප්ලෑන් කරලා ඊළඟ ටියුට් සෙට් එකක් ඊට පස්සේ සතියේ දෙන්න හිටියේ මේ දිස්ත්‍රික් මායිම් කතන්දරයක් ආවා. දැන් නම් එහෙම ගන්න. දැන් පුතේ පාර යන්න බැරි බෝට්ටු විතරයි. අනිත් ඔක්කොම යනවා. සංචාර සීමාවල පාර යන්න බැරි බෝට්ටු විතරයි. බෝට්ටු වලට ටයර් හයි කරගත්තා නම් ගිය හැකි. ඊයේ මේ පෙරේද මම ඔය පොඩ්ඩක් ඔය ටවුන් එකට ගිහින් එනකම් මොකද ඉදමක් තියෙනවා මේ වත්තක් චුට්ටක් මේක පොඩ්ඩක් බලන්න යනකම හමුදා බයික් එකක් ආවා දෙන්නේ පාරෙන් අයින් වෙන්න ගියාගෙන පාර මැද්දෙන් එනවා පාරේ අනිත් පැත්තෙන් එන්නේ පාර අනිත් පැත්තෙන් එන මම කල්පනා කරද්දී වාහනයක් අයින් කරන්න ඕනේ මේ පාර මැද මෙහෙම මැද සුදුයිර මම යනවා කාර්යකේ මෙහෙම දැන් මේ පැත්තෙන් එනවා බේබි රෝස ටිකක් අර කොරෝනා රෝග බටවත් එක ඉන්න ওই පැත්තේ මේකයි ප්‍රශ්නේ. හමුදා බයික් එක ඉන්නේ මේ පැත්තේ. හරිද? බස් ටිකක් ඉන්නේ ওই පැත්තේ. දැන් මට අයින් වෙන්න කියලා කියනවා මේ ඕන් සයිඩ් එකේ. මම කල්පනා කරා කො අයින් වෙන්නේ කොහොමද ඉතින් මේක මේ සංචාර සීමාවේ මොනවද වාහනයක් කියන එකක්. පාරෙන් එළියෙන් තියන්නේ නිකන් අර බයිසිකලයක් උස්සලා තියෙනවා වගේ. මං අයින් වුන්නේ නැහැ. මං අයින් වුන්නේ නැහැ මම වීදියට ගියා. හමුදාකාරය මෙහෙම ඇවිල්ලා මෙහෙම ගියා. හරිද? දැන් මම මෙහෙම ඉන්නකොට හමුදාකාරය මෙහෙම ඇවිල්ලා. බස් එකත් ඔහොම ඇවිල්ලා දැන් ඔහොම යනවා දැන්. කාර් රෝන් සයිඩ් එකේ. මට පිටිපස්සෙන් ආපු දෙය කන්ට්‍රේ පෙට්ටියක් ගහපුව අර හාල්ලාගේ ලොරි තියෙන්නේ. ලොරියක් ආවා. ලොරියට අයින් වෙන්න බෑනේ. ලොරිය මොනවත් නෑ හරි පාර මැද මෙහෙමම නතර කරා. මොනවත් නැහැ මෙහෙන් ආව බස් ටික මොනවත් නැහැ මෙහෙම ගිහිල්ලා අන්තිම බස් එක දාපොට්ටෙන් ගිහිල්ලා ලොරිය බදේ මූණේ වදින්නේ බස් එක දෙකට කඩලා යනවා. ඇයි බස් පහක් එක දිගට යනකොට මේ ඉස්සරහා යන එකක පස්සේනේ පිටිපස්සේ යන්නේ. මං ගිහින් බැලුවා මේ ලොරිය ගා බස් එක දිගේ මෙහෙම බස් එක මේ පැත්තේ. ඔන්න ඔහොම. කොරෝනා ලෙඩ්ඩු මැරෙන්න පුතේ මේ මොනවද? කොරෝනා හැදෙන්නේ බස් එකේ හැප්පිලා මැරෙන්නේ. කරන්න දෙයක් නැහැ ලොරිය කියන එකම පාරෙන් අයින් කරන්න බෑනේ. අරකෝ ලයින් කරගෙන යන්තා වැදුන්නේ නැහැ ඉතින් ගියා. ඔන්න සංචාර තියෙනවා. රයිට් මේක පුතේ උත්තරේ මට ගන්නටක් ගාලා උත්තර කියන්න කෙනෙක්. අපි ඊළඟ ටියුට් එකට යන්න. අපේ ත්‍රිකෝණමිතිය ගණනාව ගැන තියෙන එක චුට්ටක් හදාගෙන හදන්න ඕනේ. ඉක්මනින් ගන්න උත්තර මට කියන්න.
14.1 කියන එක්කෙනෙක්. තව එක්කෙනෙක් කියන උත්තර 14.1 කියනම තව එක්කෙනෙක්. alright පසිදු කියනවා 14.1ලු. වියංග කියනවා 14.2ලු. අනිත් කටියට මම සරල කරලා දාන්නම් උත්තරේ. මෙයා 7.464යි දෙන්නේ. 7.464. එතකොට මෙයාරි මම මකන්නම්. R වර්ග එන්නේ x වර්ග ධන y වර්ගනේ. x වර්ග 12 වර්ග. මෙයා 7.4යි 6.4 වර්ග. මෙයා 144යි. දැන් අපි මේක නම් පුතේ දැන් මේකෙන් වැඩි කරගන්න කිව්වොත් ලොකු අමාරුවක් වැටෙනවා. මම මේක වැඩි කරලා දාන්නම්. අර මේ ළඟ බලලා ගන්න පුළුවන්. මේක තමයි ලිස්ට් එක. පනස් පහයි දශම 7යි 1 1 එන අපි 7යි 1 ගන්න. මෙයා එන්නේ 199.7යි 199.7යි 1යි R මෙන්න මූල. එතකොට අපි දන්නවා 196 මූල කියන්නේ 14යිනේ. එහෙනම් 14යි දශම ගාණක් වෙනවා. මෙයාගේ දිශාව ගත්තොත් tan alpha y විදීම x නේ. y කියන්නේ 7.464. බෙදීම 12. එතකොට හතයසම 4.64 බෙදනවා 12යි. දශම 6.2 බිංදුව. 6.2 බිංදුව. tan alpha. මේ tan වල ආගෙත් tan 45 එකයිනේ. ඒ නිසා 45ට වඩා අඩු වගයක් එන්නේ. පසිදු කියනවා 14යි කලා 52යි කියලා. මං ගා ලඝු පොතක් නැහැ අපිට නැත්තම් මං කියනවා. මට තව කෙනෙක් දාන්න බෑ. ටයිප් කරන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මට කියන්න මේ සමහර දෙමු. කියන්න කැමති නැන්නේ. නැත්තම් මයික් එක ඔන් කරලා උත්තරේ කියන්න. ඔන්ලයින් පන්ති කියලා එකක නිශ්ශබ්ද වෙන්න අවශ්‍යතාවයක් නැහැ උත්තරේ කියන්න. අංශක 31යි කලා 52යි 31යි 52යි පසුදු කියනවා 31යි 52යි කියනවා. තව කෙනෙක් කියන්න බලන්න. තව කෙනෙක් කියන්න.
සංදීපණික කීයද කෝණේනේ සංදීපණි? තව කෙනෙක් පුතේ කෝණයක් කියන්න 31යි 52යි වර්ණත් කියනවා 31යි 52යි. එහෙනම් උත්තරේ හරි නේද? 14 කීයද මට කියන්න පුතේ 14 0.1 තියෙනවා 14.2 තියෙනවා 14.1 තියෙනවා. තව කෙනෙක් කියන්න උත්තරයක් සම්ප්‍රේක්ෂය සඳහා අපි ඊළඟ කොටසට මාරු වෙන්න. කියන්නේ 14.1 කියලා තමයි කියන්නේ 14.1. වර්ණ කියනවා 14.1. ප්‍රවිෂා කිව්වේ 14.1.3යි. ප්‍රියංකා කිව්වා 14.2ක් කියලා. එන ඒ උත්තරේ ගමුද අපි? right right එහෙනම් පුතේ දැන් මේකේ අපි ඊළඟ ටියුට් එකට මාරු වෙන්න හදන්නේ. මෙන්න මේ ටියුට් එකේ මෙන්න මේ ගණන් 8ක් තියෙනවා. බල පද්ධති 8ක් විභේදනය කරා. එතකොට එතන කියනවා මේ ප්‍රශ්නාංක 5 දෛශික රචනා ප්‍රශ්න කියන එකේ පහක් තියෙන දෛශික පද්ධතියේ සම්ප්‍රයුක්තයේ විශාලත්වය හා තිරස් සමග සාධන කෝණය කියන පුතේ r හා ඇල්ෆා අපෙන් ගන්න. r හා ඇල්ෆා එතනින් ගන්න. එතනේ පස්වෙනි ගානේ තියෙනවා a b c d e f g h කියලා කොටස් 8ක්. ඒක සම්පූර්ණ බල පද්ධති විභේදනය කරලා ගන්න ලබන සතිය අපි මේ දෙක විසඳමු. right ඊට පස්සේ අපි එදාර කරපු සම්ප්‍රයුක්තය වල බහුවර්ණ කීපයකුත් හදාගෙන යනවා. නෑ වෙලා හැමකෙත් අපිට ත්‍රිකෝණමිතිය මත වෙනවා. ගන්න පුතේ මම ටියුට් එකක් දීලා තියෙනවා. මෙන්න මේක මම අර කරන්න හිටියා කරේ නෑ. අර පාඩම ඉස්සරහට යන්න ඕන නිසා මේකට අත තිබ්බේ නෑ. මොකද ත්‍රිකෝණමිතිය කියන්නේ අපේ මේ භෞතික විද්‍යාව කොටසක් නෙමෙයි අපිට අවශ්‍ය වෙන අර සප්ලිමන්ටරි කොටසක්. right අනේ ත්‍රිකෝණමිතිය ලියපු පොත ගන්න. ත්‍රිකෝණමිතිය ලියපු පොත ගන්න. ඒක අපි අර ගණන් වගේ තිබ්බේ ටක් ගාලා ඒ ටික හදලා දාමු. මොකද අපි මේක දැන් ත්‍රිකෝණමිතිය අපිට පුතේ හුඟක් ඕන වෙන්නේ මේකට අවශ්‍ය ටික හරි මේ තුන් ටික ඕන වෙන්නේ යාන්ත්‍රික විද්‍යාව පටන් ගන්නකොට ආපාත ත්‍රිකෝණමිතිය අපිට ඕන වෙනවා. හරිද? මේ පාඩම් වලදී දැන් ඔය ත්‍රිකෝණමිතිය ඔක්කොම ටික අහු වෙන්නේ මුලින් නම් ආපු ළමයින්ට විතරයි. දැන් පස්සේ දැන් ප්‍රතිඵල බලන කට්ටිය ඇත්තට මේව කරන්න වෙලාවක් නැහැ. ඒක මුලින් අර අන්තිම වාස්තේ කියන කට්ටිය අන්තිම වාස්තේ කියන කට්ටිය මේව කරනවා. නමුත් අර මේ වගේ අර ගොඩාක් විස්තර කරන්න අපිට හම්බෙන්නේ නැහැ. මොකද කාල සීමා අඩු නිසා. ඒක අවශ්‍ය ටික විතරයි සම්පූර්ණ කරන්නේ.
right ගන්න පුතේ ත්‍රිකෝණමිතිය ටියුට් එකේ useful maths කියලා තියෙන trigonometry කියලා. ඒකේ පළවෙනි එක කියනවා 5 භාගයක් ලෙස රේඩියන් බිඳුවෙන් ප්‍රකාශ කරන්න කියලා කියනවනේ. එතකොට අන්න ඒක දැන් බලන්න හදපුවා. එතන හදපුවා බලන්න හරි වැරදි. ඒක පළවෙනි කොටස තියෙන්නේ අංශක 30නේ. අංශක 30 කෙල්ලුවොත් අපි ලියන්නේ 180ක් සමානයි 5. එකක් කියන්නේ 5 බෙදීම 180යි. එහෙනම් 30ක් කියන්නේ 5 යට 180 වැඩි කිරීම කියන්නේ. එහෙනම් 5 බෙදීම 6යි. මොන පළවෙනි එකට උත්තර. දෙකට 45. 45 ගත්තොත් 180ක් සමාන 5. එකක් කියන්නේ 5 යට 180. 45 කියන්නේ 5 යට 180. වැඩි කිරීම 45නේ. 45 යනවා පුතේ මෙයා 4ක්. එහෙනම් 5 බෙදීම 4. කියන අංශක 45ක් කියන්නේ රේඩියන් නම් 5 බෙදීම 4. ඊළඟ එක 18. අංශක 18 කියනවා. ගන්න 180ක් සමාන 5. එකක් කියන්නේ 5 යට 180යි. එහෙනම් 18ක් කියන්නේ 5 යට 180. වැඩි කිරීම 18. එහෙනම් එන අපේ 5 බෙදීම 10යි. ඔන්න 4 තුන්වෙනි කොටස. හතරවෙනි කොටස කියනවා 110ක්. 110යි. එන 180ක් සමාන 5. අංශක එකක් කියන්නේ 5 යට 180. 110ක් කියන්නේ 5 යට 180. වැඩි කිරීම 110යි. මෙයා බිංදුව විතරයි අපිට කැපෙන්නේ වෙන කැපෙන්නේ නැහැ. මෙයා කියන්නේ 11යි 5 බෙදීම 18. මෙයා අපිට දශමයට බෙදන්න එපා. බිංදුව ඇසම බිංදුවයි ගානක් 5 එහෙම ලියන්නේ නැහැ. සාමාන්‍යයෙන් 5 වල භාගයක් ලෙස තියන්නේ. right? ඊළඟට තියෙනවා 28යි කලා 30ක්. අන්න ඒව තමයි පොඩ්ඩක් කල්පනා කරන්න. අංශක 28යි කලා 30ක් ගත්තොත් දැන් මේක තනියගයකින් ප්‍රකාශ කරගන්න එපා. අංශක වලින් ලියා ගන්න එපා. එහෙනම් ඉතින් අංශක කරන්නේ අංශක 28 ධන කලා 30 අංශක කරන්න 60 බෙදන්න ඕනේ. අංශක 30 60 බෙදුවොත් තමයි එන්නේ පුතේ මෙයා කලා 30 අංශක 60 බෙදුවොත් තමයි අංශක වෙන්නේ. එහෙනම් මේ 28 ධන දශම 5. එහෙනම් 28.5යි අංශක. එහෙනම් 180ක් සමාන 5. එකක් කියන්නේ 5 යට 180. එහෙනම් 28.5